මේ උතුම් ධර්මදේශනයේ විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොතුහැර සහකාරයේ සේවයේ යෙදී සිටියේදී 2001 ජූනි මාස 21 වන දින හදිසියේ මියගිය නිහාල් ජයසාන්ත මහතාගේ බිරිඳ දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා කුසල ශක්තියේ බලයෙන් සසර වසනතුරු එතුමාට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. එතුමා ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාති මෙම කුසල ශක්තිය අනුමෝදන් වී මේ ගෞතම බුදුසසුන තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා. එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොතුහැර සහකාරයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් බුරුසේගොඩ විද්‍යාලයේ කාර්ය මණ්ඩලයටත් සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සඳහාත් මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ කුසල් ශක්තිය උපනිශ්‍රය කර ගනිත්වා. වර්තමානයේ රටවැසි ලෝකවාසී ජනතාව මුහුණ දෙමින් සිටින දරුණු අසංගත රෝගීන් මිදීම සඳහා මෙම ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වේවා. ලොවට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පුණ්‍ය කුසල් හේතු පාරමිතාවක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංසාරේ සරං බාලෝ තතෝ අපරිනායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිච ඒකදාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බහුතුන් ප්‍රමුඛ ධර්මදේශනාව ලෝපුරා නරඹනු ලබන්නා වූ සදහැබර පින්තුනි, අනුග්‍රහක බහුතුන් සසර ගමනේ භයානකකම සහ සසරින් මිදීමට මරණය කමටහනක් කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. සසර ගමනේ භයානකකම සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න ගියොත් ඒකට සූත්‍ර දේශනාවක් තෝරන්න දැහැන වෙලාවක් යනවා වගේම ඒක සීමා සහිත වෙනවා. මේ ධර්ම දේශනාවට ගැලපෙන්නේ අපේ අත්දැකීම් ඔස්සේ සතරේ ස්වභාවය පැහැදිලි කරලා මරණය කමටහනක් කරගන්න ආකාරය පිළිබඳව සමාජයේ තියෙන ආකල්පය වැරදි. ඒ නිසා ඒක නිවැරදි කරලා දෙන එකට කාලය ගත්තාම මේ ධර්ම දේශනාව අංග සම්පූර්ණ වෙයි කියලා මම කල්පනා කරනවා. වැරදි එකත් නිවැරදි එකත් පසුව කතා කරමු. එතකොට මේ සසර ගමනේ භයානකකම, සසර ගමන පිළිබඳව ලෝකයා හිතන විදිහේ සාස්වතවාදයක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම බෞද්ධ සහ අන්‍ය ආගමික හැමෝම කල්පනා කරන්නේ මේ කවුරු හරි මෙතනින් එහාට ආත්මයක් හරි මොකක් හරි යනවා කියලා. ඒක තමයි සාස්වත කියලා කියන්නේ. නමුත් ඒක හේතුඵල වශයෙන් දකින්න හැටි බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළේ අපි ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට සසර පිළිබඳ විග්‍රහ කරන තවත් ගාථාවක් තිබෙනවා. කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච අබ්බචින්නම් පවත්තමානං සංසාරෝති පවිච්ඡති. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ අකණ්ඩ පැවැත්ම, නොබිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ. එතකොට කෙනෙක් යනවත් නෙමෙයි, නමුත් නොබිඳී පැවැත්මකුත් සිදු වෙනවා. මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙන තථාගත බුදුවරු ඒක තේරුම් ගත හැක්කේ මනුස්සයින්ට. එතනින් එහා පැත්තට තියෙන තලවල මේ පිළිබඳව දුක තේරුම් අරගෙන දුකින් මිදෙන්න අවශ්‍ය දුක තියෙනවා කියලා මම මට තේරෙන්නෙත් නැහැ. දුක තියෙන තැනක් නැත්නම් ඒක හේතුව තේරුම් ගන්න පුළුවන් තැනක් වශයෙන් දකින්නෙත් නැහැ. තවත් තැන්වල පවතින සැප, ඒ සැප නිසා ඒගොල්ලෝ ඒ සැපතේ ඇලී ගලී වාසය කරන අරුණම උන්ට දුක තේරෙන්නේ නැතුවම කොහොමද දුකින් මිදෙන්න ඕන කමක් තිබෙන්නේ? මම පිළිවන් තව ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේකට
මේක රවුමක් නිසා පටන් ගන්න තැනක් නැතුව යනවා. ඒක තැනකින් අපි පටන් ගනිමු. අපි මෙහෙම පටන් ගනිමු. ඔබ මම මව්කුසකින් බිහිවන පුංචි සතෙක්. පුංචි දරුවෙක්. මේ දරුවට මං හිතන්නේ මව්කුසෙන් බිහිවුණෙන් පස්සේ තමයි ප්‍රසාද පිහිටන්නේ. ප්‍රසාද කියන්නේ අරමුණු ගන්න පුළුවන් හැකියාව. නමුත් ප්‍රසාදවලට මේ ලෝකේ මොකක්වත් ගැටෙනවා ඇරුණාම මානසිකාරයක් නැති බැවින්, හඳුනාගත් දෙයක් නැති බැවින්, අගයක් එකතු නැති බැවින් කණ්ණාඩියට පින්තූර වැටෙනවා විතරයි. මේ නිසා තමයි කුංචි දරුවෙක් සමග වාසය කිරීමේදී ඔහුට ප්‍රශ්න වැලක් තියෙන්නේ අම්මගෙන්, තාත්තගෙන්, අයියාගෙන් අහන්න. අරක මොකද්ද, මේක මොකද්ද, මේක කොහොමද, අරක කොහොමද? මොකද දත්ත හොයනවා. මෙන්න මේ දත්ත හොයා ගැනීම තුළ ඔහුට ටික ටික මොකද වෙන්නේ? මතකයක් ඇති වෙනවා. ඒ මතකයක් ඇති වුනහම පස්දරොස්සේ මනෝද්වාරයක් මෙහෙන් හැදෙනවා. මේ ලෝකෙට අදාළ අම්මා තාත්තා මුල් කොට ගත්ත හැඳුණු ලෝකයක් හැදෙනවා. එතකොට ඔබට තේරෙනවා පස්දරට හම්බ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. මේ වාස්ත්‍රයෙන් Taman ප්‍රියාප්‍රිය කරන ආකාරයට, බිය සතුට දක්වන ආකාරයට සිහි කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. මතක් වෙනවා කියලා කතා කරන්නේ. මතක් වෙනවා, කල්පනා වෙනවා කියන එක අවදියෙන් ඉන්න වෙලාවට වෙන්න මේ විදිහට පස්දොරින් මනෝද්වාරය හදාගන්න ద్వාරයට මනෝද්වාරය කියනවා. මනෝද්වාරයට වැටෙනවා තමයි නිින්ද යනවායි කියන්නේ. දැන් නිින්ද ඊට පස්සේ මෙහෙ අර කරපු කියපු දේවල් සතුට නම් සතුට, දුක නම් දුක, කනගාටුව නම් කනගාටුව, බය නම් බය, මෙහාට අදාළ ඔබ හදාගත්ත ආකාරයම තමයි ඔබේ සිහින ලෝකය කියලා කල්පනා කරන්නේ. මංගල උත්සවයක් භුක්ති විඳොත් ඒකේ සතුට තියෙනවා. කන්දක් පල්ලට වැටෙනවා දැක්කොත් එහෙම කකුල නැත්නම් අත ඇඳ පල්ලට වැටෙන්න ගිහින් ඒකට ගැලපෙන්න තමයි සිතුවිල්ල පහළ වෙන්නේ. අසනීප වෙලා නිින්ද ගියොත් එහෙම පේන හීන බිය කරවේ. උණින් පෙළෙනකොට එක જાතියක්, සීතලෙන් පෙළෙනකොට තව જાතියක්. අර පේන සීතලට පැල් කනුටත් හීන පේනවායි කියලා. ඒ බාහිර ප්‍රසාදයන්ගෙන් දැකෙන තත්වයන්ට අනුව තමයි සිතුවිලිත් පහළ වෙන්නේ. එතකොට ඒක තනිකරම සිතුවිලි ලෝකයක්. බාහිර ලෝකෙ මොකුත් ඕන නැහැ. දැන් මෙන්න මේ ජීවත් වෙන්න ගියාම මේ බාහිරීකරණ වැඩ නිසා මේ සිතුවිලි ලෝකෙ හැදෙනවානේ. අපි මේ කතා කරන්නේ පෘථග්ජන පුද්ගලයෙක් මොල් කොටගෙන. අම්මට සැලකුවොත්, අම්මට ආදරය කළොත් ඒක එක විදිහක්. අම්මට දඬුවම් කළොත්, අම්මට හිරිහැර කළොත් ඒක තව විදිහක්. සමාජයට අනුකම්පා කළොත්, උදව් උපකාර කරන්න ගත්තොත් ඒක තව විදිහක් හිතට යන. සුදු ඇඳුම හරි තව මොකක් හරි කෛරාටික ඇඳුමක් පිටට පේන්නේ නැදගෙන ඇතුළතින් කෛරාටිකම් කළොත් එහෙම ඔය දේශපාලනිත් කපටි සූට් ටික කියලා නමක් තියලා තිබුණේ ඉස්සර. පිටපැත්තෙන් කරන වැඩේ නෙමෙයි ඇතුලෙන් කරන්නේ. එතකොට අන්න ඒ වගේ ඒ මොනවා කළත් මේක රටට හොර කර හැකි වෙයි, නීතියට හොර කරන්න පුළුවන් වෙයි, තමන්ගේ හෘද සාක්ෂියට හොර කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගනිමුකෝ මෙහෙම. මම දන්න චරිතයක් තිබුණා. පාරේ යන ගමනොත් බලන්නේ මොනවා හරි හොරකම් කරන්න. එක්ක ඇඳුමක්, එක්ක කණ්ණාඩියක්, මොකක් හරි තිබුණ එකක් නැත්නම් අරන් යන්න. මේ මිනිස්සයාට නිින්ද ගියාමත් පාරේ යනකොට දැක්කොත් එහෙම මොනවා හරි හොරකම් කරන්න හිතනවා වරුණාම පරිස්සම් කරන්න හිතෙන්නේ නැහැ. හොර හිත. අන්න ඒ විදිහට Taman මේ ලෝකේ කරන වැඩ අනුව තමයි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මේ මනෝද්වාරය හැදෙන්නේ. එතකොට ළමා කාලයේ සිට මහලු කාලය දක්වා පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් මේ ක්‍රියාකාරකම් යෙදුනොත් අන්න යහපත් ක්‍රියාකාරකම් වල යෙදුනොත් ඔහුගේ ලෝකය හැම විටම කල්පනා ලෝකය, සිහින ලෝකය එක් පුරුදු වැඩමයි එහෙ ගියාම කරන්නේ. නමුත් ඒකේ රට ජාතිය කබාසීනා කීනියා කරන, හොරකම් කරන, මැරකම් කරන වැඩ කළොත් එහෙම එහෙදිත් කරන්නේ ඒක තමයි. දැන් එතකොට ඒ ලෝකයේ තියනවාද, හදාගත්තද? ඒ ලෝකයේ මෙහි ආශ්‍රයෙන් Taman ගත කරන ජීවිතයට අනුව සැකසෙනවා. දැන් මෙන්න මෙතන අපි මේ ජීවිතේ ඊට හා විග්‍රහ නොකර ඉන්න ජීවිත 50ක් හෝ 60ක් හෝ 70ක් ගත කරලා මේ ලෝකෙත් එක්කලා ඇති කරගත්ත ඇලීම් ගැටීම් මුණාවන් සමග තමයි ජීවිතය අතහරින්නේ. ජීවිතය අතහරිනවා කියන්නේ කය අතහරිනවා. දැන් වච්චගොත්ත බමුණ අහනවා, ඉතින් භාග්‍යතුන් වහන්සේ යමෙක් මේ කයත් අතෑරියේ නම් වෙනත් කයකට පැමිණියේ නැත්නම් ඒ අතරතුර
මොනවා අල්ලගෙනද ඉන්නේ? දැන් අපිට කය පවත්වන්න සිත තියෙනවා. කයෙන් සිත ඉවත් වුණා. සිත මොනවා අල්ලගෙන ඉන්නේ? අපි හිතන් ඉන්නවා හිතට හැම විටම කයක් ඕනේ කියලා. කය පවතින හිතක් ඕන, සිත පවතින කයක් ඕන නැහැ කියලා පෙන්නලා තිනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ වදාරනවා උපාදානය අල්ලගෙන. ගින්න ඉහළට යන්නේ මොනවා අල්ලගෙනද? වාතය අල්ලගෙන. අන්න ඒ වගේ උපාදානය ඇතිතුරු පවතිනවා. මෙන්න මේ නිසා කය අතහැරුණාට තමන් හදාගත්ත අර සිහින ලෝකය ඒකට තමයි වැටෙන්නේ. ඉතින් ඒක මෞකුසක ප්‍රතිසන්දියක් නොලබුවොත් ඕපපාතික ප්‍රතිසන්දිය. ඒක පව් පැත්තට ගත්තොත් එහෙම പ്രേත ලෝක භූත ලෝක, පින් පැත්තට ගත්තොත් එහෙම මෞකුසක් නොලබුවොත් කාමසුගතිය. මේ සිත හුරු කරලා ඔය රූප ශබ්ද ගන්ධ රස ආශ්‍රයෙන් ගියොත් තමයි කාමදුගතිය හෝ සුගතිය වෙන්නේ. සංසුන් සෝයක් හදාගත්තොත් බුදුදහමෙන් පරිබාහිරව එතකොට සංසුන් සෝයේ තියෙන එක රූපාවචර ධාන ලෝකය. එතකොට ඒවා අපි හිතන් ඉන්නවා හිතුවට තියෙනවායි කියලා කෙනෙකුට හදාගන්න පුළුවෙනි. එතකොට මේ ජීවිතේ පව් කර පුද්ගලයා පව් ලෝකයක් හදාගෙන යන්න අපායක් හදාගෙන ගියේ. මේ ලෝකේ පින් කළ පුද්ගලයා පිනේ උපාදානය තුළ යන්න කාමසුගතියක් හදාන ගියේ. මේ ලෝකේ බවුන් වැඩුව පුද්ගලයා නැත්නම් ලෞකික ධාන වැඩුව පුද්ගලයා යන්න බබලුවක් හදාගෙන ගියේ. මේ ටික සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, රූපී අරූපී බඹතල විශ්ව කියලා 31 තලයකට ගන්නවා. මේකේ මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මට සංසාරය කියනවා. එතකොට මේක තවත් ටිකක් විස්තර කරන්න ඕන. ඔහොම කියලා මදි මේක. මේකේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. එතකොට මේක නිම වෙන්නේ නැහැ. ඒ හින්දා එකට කියනවා අග්බුල් නැති සතර කියලා. ඉතින් මේක පිළිබඳව මට මගේ පොත් රාක්කවලදී විච්ච පොත් වගයක් තුළ මගේ මතකයන් තිබෙනවා. එකක් තමයි එඩ්ගා කේසි කියවීම කියන කාරණාව. 50 ගණන් වල පරිවර්තනය නා උපතක්. ඒ වගේම කහපාට පින්තූරයක් තියෙන පිටු 100ක් 150ක් විතර තියෙන පොතක් මගේ ළඟ තිබුණා. කවුරු හරි අරන් ගිහින් හෝ නැති වෙලා සසර කතරක පියසටහන් කියලා. මේ කතාවේ ඉන්නේ බෞද්ධෙක් නෙවෙයි. මෝහණයට පාත්‍ර වෙන්නත් වෙනත් ආගමිකෙක්, වෛද්‍යවරයෙක්, ඊශ්‍රායෙල් වෛද්‍යවරයෙක්. රෝගයක් පිළිබඳව ඔහුගේ රෝග ලක්ෂණ පිළිබඳව හැඟවුණ දේවල් හොයන්න ඔහුව මෝහණයට භාජනය කරපුවම අතීත ජීවිත කියපුවා. මේ සතර කතරක පිසටහන් කියන එකේ අතීත ජීවිත 80ක් විතර කියලා තියෙනවා. ඒ කාලවල ඒ රටවල උපන් හැටි, වද වේදනාවෙන් දුප හැටි, මරුන් කාපු හැටි, සැප විඳ හැටි සියලු දේවල්. එතකොට ඒක දිහා බැලුවම පේනවා වර්තමානයේ යම් සැපතක් ඇද්ද මේ මිනිස් සමාජයේට රජමාලිගාවේ සිට මේ දුගී දුක් පැල දක්වා සැප දුකක් ඇද්ද? ඒ වගේම වර්තමානයේ සතුටේ සිට වෙඩි තබා ඝාතනය කිරීම දක්වා යම් දුක් ඇද්ද? ගිනිගෙන මිය ආයද, සාගරයට වැටී මිය ආයද, අත්පා කපාද, වෙඩි තබාද, ගම් වතුරට අහු වේද, නායම් වලට අහු වේද? මේ व्यसन මේ සියල්ල අර ජීවිත අසුවේ තියෙනවා. එතකොට අන්න එක තමයි සංසාරේ භයානකත්වය කියලා කියන්නේ. අය මේ ඉරණම් ඔක්කොටම අපි මුණ දීලා තියෙනවා. නමුත් ඒකේ කම්පාව පෘථග්ජන පුද්ගලයාට තියෙනවා. අටලෝ දහම කියන එක බාරගත්ත පුද්ගලයා පෘථග්ජනයයි කියලා කියන්නේ. ඒකෙන් ගැලවෙන්න පාරක් ඔය කොහෙවත් නැහැ. සැපතට ඇලීම සහ දුකට ගැටීම මුල්කොට ගත්ත මේ කම්පනය ගැලවෙන්න පාරක් ඔය ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා ඒවට අදාළ සේරම මේ විදිහට විඳින්න වෙනවා. එතකොට එහෙමනම් යම්කිසි පුද්ගලයෙක් හොරකම් මරකම් තක්කඩිකම් කරලා Tamanගේ මනස විකෘති කරගෙන එතෙන්ද වැටුනොත්, විශේෂයෙන් මත්පැන් වෙළඳාම, කුඩු වෙළඳාම, හොරකම, අල්ලස, දූෂණය ආදී නැත්නම් සත්ව ඝාතනය, එහෙම නැත්නම් මව් කුස තුල දරුවන් ඝාතනය ආදී නොයෙක් මේ දුෂ්චරිත ක්‍රියා කරලා ඔහුගේ හිතේ යහපත් එකක් තියෙයිද?
දැන් ආණ්ඩුව දන්නේ නැහැ, නීතිය දන්නේ නැහැ, සමහරට රට දන්නේ නැහැ, තමන්ගේ හද සාක්ෂිය දන්නවා. එතකොට තමන් වැටෙන්නේ ලෝකෙටනේ. ඔබ අහලා තියෙනවද මහගම්සේකරයන්ගේ වෙන්නේ නැති චරිත 3ක් කතාවක් ළමා කාලේ කියවලා තියෙන්නේ. මමත් චරිත 3ක් ගැන කියන්නම්. හැබැයි අද මේ තුනම ජීවමාන නැති නිසායි කියන්නේ. කතාව සත්‍යයි, අදාළ පවුල් වල අය සවන් දුන්නොත් මේ කියන්නේ මේ අහවලා ගැන කියලා දැනගනිවි. ඒකට ප්‍රශ්නයක් නැහැ. එක තරුණයෙක් ඉන්නවා 70 80 ගණන් වල. ටිකක් හැඩි තරුණයෙක්. ඒ කාලේ මේ තරුණයින්ට තිබිච්ච පිස්සුවක් තමයි මේ කරාටේ සටන්. මොහු මේ නිසා කරාටේ සටන් පුහුණුවට ගියා. ගිහින් කරාටේ සටන් පුහුණු වෙනවා. දැන් මේ පුහුණු වෙලා ටිකක් ඔහු දක්ෂයෙක් ඒ කාලේ. ඊට පස්සේ මෙයාට අමුතු ලෙඩක් හැදෙනවා. රාත්‍රියට නිදාගත්තාම දාඩිය දාගෙන තනියෙන් ගහ ගන්නවා. ඇහැරෙව්වට හැරෙන්නේ නැහැ. ඉතින් මේ ළඟ හිටියා තාත්තයි මල්ලි දෙන්න. ඔවුන්මයි මට මේ කතාව කිව්වේ. ඔවුන් මේකට ප්‍රතිකර්මයක් හොයාගත්තා. කවදා මේ රාත්‍රියට මේ ගහගනින්න පටන් ගන්නවද කියන්න බෑ. රාත්‍රියේ නිදාගන්නේ බත්තිව නම් බත්තු එකේ හාල් ගරපු හාල් පාන වතුර කරහ කියනවා. ඒකට එහෙම නැත්නම් තව වෙන වතුර එකක් ළඟින් තියාගෙන. දැන් මේ නින්දට වැටිලා මොකද කරන්නේ? නින්දෙන් යන්නේ අර කරාටේ ලෝකෙට. දැන් ඔහුට කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔහුත් එක්ක තමයි මේ ගහගන්නේ අපට පේන්නේ. එතකොට ඒ ලෝකයක් තියෙනවා. ඒකේ දැන් එතකොට ගහ ගන්නකොට සැප දුක නැද්ද? තනියෙන් ගහගත්තා වුණාට. ඔවුන් මොකද කරන්නේ? මේක උච්චතම අවස්ථාවට එනකොට ඇඟට වතුර පාරක් ගහනවා. ඇඟට වතුර පාරක් ගහනකොට කාය ප්‍රසාදයට සීතල දැනෙනකොට අර සිතුවිල්ල නතර වෙනවා. අර කරාටේ ගහ ගන්න. දැන් ආයෙ නිින්ද යනවා. ඇහැරෙන්නේවත් නැහැ. දැන් එතකොට ඒ ලෝකෙ කොහෙන්ද? කරාටේ ගහන ලෝකෙ කොහෙන්ද එහාට ගියේ? මෙහෙන් කරාටේ ගහගත්ත නිසානේ. මේක නිසා නේද බුදුරජාණන් වහන්සේ හොරකම් කරන්න, මැරකම් කරන්න, දක්කඩිකම් කරන්න, බොරු කරන්න එපා, වගකි විඳින්න වෙනවා කියලා වදාළේ. ඒක ඉගෙන ගන්න ඉස්සර වෙලා. ගැලවෙන්න නම් බෑ. හොඳයි, මනෝලෝකයට වැටුනහම දැන් කරාටේ ගහ ගන්නවා. ආපහු කියමු පැය 12කින් අවදි වෙනවා. ගින්නකින් දැවෙනවා හරි. සර්පෙක් තමන් පිටිපස්සෙන් පන්නනවා හරි. තව මොනවා හරි දෙයකට වැටුනොත් මරණාසන්නේ මේ විදිහට. දැන් මේක නේද අපාය කියන්නේ. ඔය තථාගතයන් වහන්සේ හදලා පෙන්නලා තියෙන උපමාවෙන් ඔය මේ යම රජ්ජුරුව එහෙම නැත්නම් කටුවිඹුල එහෙම නැත්නම් කීයත ලෝදිය මේ සේරම පෙන්වන්නේ ඔය උපමා. ඕවා තියනවා කියලා හිතන්න එපා. කොතන හරි පාලෝයට. හැබැයි නෑ කියලා හිතන්නත් එපා. තියෙන තැනකට යනවා නෙමෙයි, තමන්ගේ දුස්චරිතයන් තමන්ට අදාළ දුක් විඳින්න මේක හැදෙනවා. එහෙනම් අර තාත්තටයි මල්ලිටයි සිද්ධිය දැනෙලා ඇහැරවන්න පුළුවන් වෙන නිසා පැයකින් ඒක ඉවර වෙනවා හීනේ. මේ මනෝලෝකෙට වැටුනහම ඇහැරවන්න කෙනෙක් නැහැ. අවුරුදු 1ද 10ද 100ද 800ද අර පව ගෙවිලා යනතුරු මේ දුක විඳින්න ඕන. දැන් හීනෙන් අපට සර්පෙක් දැක්කයි කියලා හිතමු, ආදරේ හිතෙන්නේ නැහැ, බය දුවන්නනේ හිතෙන්නේ. හීනෙන් ඇතෙක් පන්නනවා කියමුකෝ, අපිට බේරගනියෝ කියලා කෑ ගහනවා, කෑ ගැස්ස වෙන්නේ නැහැ, දුවනවා දිවෙන්නේ නැහැ. එතකොට අර ඉරණමට බයෙන් ඉන්න වෙනවානේ. දැන් මේ ඔක්කොම මොකද්ද මේ? මිනිසෙක් වෙලා කරපු සුචරිතය දුස්චරිතය හදා ගන්නා වූ ලෝක තමයි සැප දුක ධාන කියන්නේ. කාම දුගතිය කියන්නේ දුස්චරිත කරපු අයට හම්බ වෙන අනාගතය. ඒක ඝනකයක් නැතුව හම්බ වෙන එක උපපාතික ප්‍රතිසන්දියේ പ്രേත භූත, ඝනකයක් හම්බ වෙන එක අණ්ඩජ ජලාභුජ සංසේජ යටතේ මනුස්ස නොවන සත්ත්ව කොට්ටාස. එතකොට මෙන්න මේක තේරෙන්න ඕන. මේ අපාය කියන එක ඔය අඹල හදලා තියෙන්නේ එහෙම එකක් පොළොවට තියනවා කියන්න නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඒක අඟවලා පවෙන් වළක්වන්න දරු උත්සාහයක්. මේක තේරෙන්නේ මේ දැන් පේන්නේ නැද්ද මේකෙන් අපාය ඔබට? එහෙනම් අපායට බය නම් මොකද කරන්නේ? සංසාරේ හදාගත්තොත් විඳවන්න වෙනවා. එදාට ගලවා ගන්න කෙනෙක් නැහැ. විඳලම ඉවර කරන්න වෙනවා. ඔය පෙන්වන්නේ අවුරුදු මෙච්චර ගාණක් මේකේ පැහිලා තවත් ඉතුරු විපාක වලට ප්‍රවෘත්ති විපාක වශයෙන් හීන දින ප්‍රතිසන්ති වලට එනවායි කියලා. අන්න එහෙම තේරුණාම මේ පවට බය තුල මේ සමාජයක් හැදෙනවා. Tamanට විඳවන්න වෙනවනේ. තනියෙන් ඉඳවන්න වෙන්නේ. තනියෙන් කිව්වහම ඒකට අදාළ
දුක් විඳින්න අදහස සියලු උපකරණ ටික. අර සට්ටිකුට අජගර ප්‍රේත කතාවල පෙන්වන්නේ විශාල දිග ශරීරයක් තියෙන්නේ. එතකොට ලේ පෙරෙනවා හරි නැත්නම් ගිනි ගින්නක් ඇවිලෙනවා ඇඟේ මුල ඉඳලා අග දක්වා දිගයි ශරීරය. ඒ වගේම මේ සත්තු ඇවිදින් කොටනකොට ලේ පෙරෙනවා. එතකොට ඒ පෙන්වන්නේ අපේ රටේ ඉන්න මයිනෙක් හරි කාක්කෙක් හරි ඇවිදින් කොටනවා නෙමෙයි. මමත් තමා කාලේ කල්පනා කළා අපට පේන්නේ නැති දේවල් මේ කාක්කන්න මයිනන්න පේන්නේ කොහොමද කියලා. එහෙම කල්පනා කරලා තමයි මේවා මේ කියන්නේ. එහෙනම් ඒකට දුක් විඳින්න අදාළ සියලු දේවල් හැදෙනවා. දැන් අපි කියන ඔබට හිතෙනවා ඔබ නිින්ද ගිහින් ඉන්නවා. දැන් ඔබට සර්පෙක් එනවා පේනවා. ඒ ඔබ සර්පයා දැකලා ඌට තියෙන බයත් එක්කලානේ ඒක හිතට එන්නේ මේ සර්පෙක් නෙමෙයිනේ. දැන් ඉතින් බය නැද්ද? අන්න ඒ වගේ ඒ දුක විඳින්න අදාළ දේවල් සේරම හැදෙනවා එහෙ. එනිසා පළමුව තේරුම් ගන්න ඕන ගැඹුරු බණක් ඕන නෑ ජීවත් වෙනවා නම් අම්මට තාත්තට සමාජයට අයඩක් අයහපතක් නොකර ලද හැම අවස්ථාවකම සමාජ යහපතක් උදා කරගෙන හොඳ මනසක් හදාගන්නේ කොහොමද කියන එක පළවෙනි පියවරෙන් හිතා ගන්න වෙනවා. ඊළඟට තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඉහළ පුණ්‍ය කර්මයන්ගෙන් පරලෝක ගිහින් මව් කුසකට ආවේ නැත්නම් එතකොට ඒ පින විතරයි. දැන් ඒක සැපයි. ඒක නිවන කියලා හිතන්නේ. ඒ නිසා වුන්ට විදර්ශනා වඩන්න හරි නිවන් දකින්න හරි ඕන කමක් නැහැ දෙවියන්ට එක් හංසුව. උන් බුදුන් වහන්සේට ඇවිදින් කියලා තියෙන්නේ පුඤ්ඤානි සයිකායිරාත සුඛාවහනේ කියලානේ. ඒකට අදාළ සැප ඔය භද්‍රගටේ මේ සුරබිදේනු ආදී සියලු දේවල් හිතන ගමනම් පහළ වෙන්න. දැන් බය වුණාම ණයෙක් පේනවා, සතුටක් ඇති වුණාම මවුරු ගෙදරක් පේනවා වගේ උන්ට හිතූ ගමන්. මේ මනෝබුබ්බංගමා ධම්මා ලේසියෙන් තේරුම් ගන්න බෑ. මේ සිතයි මේ ඔක්කොම තියෙන්නේ කියන එක. දැනුත් මේ ලෝකේ තිබුණාට ඕක අපි දැනගන්න සිතින් කියන එක තේරුම් ගත්තාම ඕක බාහිර තියෙන ප්‍රත්‍ය විතරයි. ඔක්කොම මේ මනෝලෝකයක් කියන එක. අන්න එතකොට එහෙනම් ඔවුන්ට කොච්චර කාලයක් හරි ඒ සතුට ඉන්න පුළුවන්. ආයේ මේ අපි කියමුකෝ ලෝකේ තියෙනවායි කියලා සාමකාමී රටක් මොකක් හරි ඔය යුද බිය, ගිනි බිය, හොරකම් මරකම් නැති ඒ මිනිස්සුන්ට සංසුන්ව හිටිය හැකි ඊට ආයෙ හැපක් ඕනේ නැහනේ. දුකක් දැනෙන්නේ නැහනේ. එතකොට මේ මිනිස්සු දුකක් දන්නේ නැත්නම් දුකින් මිදීම හොයන්නේ නැහැ. මේම ලෝකේ ඉන්න මිනිස්සුනුත් මේ සැපතරෙල්ල දුකින් මිදීම හොයන්නේ නැත්නම් දෙවිය මොකටද හොයන්නේ ආයෙ? ඒක කාම ලෝකේ අර සැප පැත්ත හදාගත්ත. මේ දෙකම නෙමේ කාම ලෝකේ යටපත් කරපැත්ත සංසුන්සුවේ කියන්නේ. එතකොට ඒකේ බාහිර ඇස්කම් සහිත පංචකාම ලෝකයක් නෙමේ තියෙන්නේ. හදාගත්ත සංසුන්සුවේ. ඒක වුන් නිවන කියලා හිතෙනවා. නමුත් ඒක යට අවිද්‍යාව තියෙනවා. අර තණ්හානුසය දුරු නොවන වෙයින් කවදා හරි දවසක ඒකත් හුලම් බැස්සා වගේ බැලුනේ එක හුලම් බැස්සා වගේ ධානය පිරිහෙනවා. එහෙන් ගිහින් මිදෙන්න තැනක් නැහැ. කවුරු කොහොම කීවත් මතක තියාගන්න. අනාගාමී බබලව ගිහින් එතනින් ස්කන්ධ නිමී ගියොත් ඇරුණාම අනිත් කාටත් ආගන්තාරෝ පුනබ්බවං. මිදෙන්න තැනක් නැහැ විතරක් නෙමෙයි. එහෙමනම් ඒ අදාළ ඒට තමන් හදාගත්ත කරපු වැඩේට ගැලපෙන විපාක වාරයේ සාධාරණව ස්වයංක්‍රීයව විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් කරගන්න පුළුවන් මිනිස්සෙකුට. දැන් මේකේ තව පැත්තක් මට කියන්න තියෙනවා. ඒක තව කිව්වේ නැතුව මම ඉන්නේ. හොඳයි. කොහොමද අපි එතකොට මේ මව් කුසක කලලේ හැදෙන්නේ? වෛද්‍යවරු නම් කියනවා මේ අම්මගේ සීතලට උෂ්ණට දරුවා ප්‍රතිචාර දක්වනවා එහෙම කියලා. ඔවුන් කල්පනා කරනවා මේ ඇහැ කන නාසය දිවකය මේ ක්‍රියාත්මකයි කියලා. නෑ. ඒක තව ටිකක් එහාට තේරුම් ගන්න වෙනවා. ඔන්න මම තවත් කතන්දරයක් දෙකක් කියන්නයි යන්නේ. 1990 කාලේ මට පුවත්පතකින් ලිපියක් හම්බ වෙනවා. කේතුමති රෝහලට පැමිණි පොඩි සාදු. තාමත් ඇති ෆයිල් එකේ. මතකෙන් කියන්නේ ළඟදි කියවන්න කියෙන්නේ නෑ ඒවා. මේක එන්නේ පොඩි දරුවෙක් සිවුරක් වගේ එකක් ඇඳගෙන රෝහලට. වාඩි වෙලා ඉන්නේ භාවනා ඉරියව්වේ. කියන්නේ බණ. ඇහුවාම මින් පෙර උපන් හිටපු තැන ඔය පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක නමත් කියලා තිබුණා.
පැවිදි නමත් කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි අර හේවිසි කුට්ටමක් දුන්නාම තාලෙට හේවිසි ගහන්න දැනෙනවා. හොයලා බලපුවාම පැවිදිලා ඉන්න කාලේ හේවිසි කුට්ටම උදව් කරගෙන හේවිසි ගහන්න එන අයගෙන් මේ හේවිසි ගහන්නත් පුරුදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපවත් විවදාරලා තිබෙන්නේ දියවැඩියා රෝගයෙන් ඇඟිල්ලේ මොකද්ද තුවාලයක් තිබිලා දියවැඩියා රෝගේ මේ දරුවටත් තියෙනවා. දැන් කවුරුත් ගියාද? ශරීරය අතහැරුණා. නමුත් අර හිතට පුරුදුගත් ගති ලක්ෂණ කය විසින් සිත හදනවා, සිත විසින් කය හදනවා. මේ මෞකුස කියලා කියන්නේ ගරාජයක් වගේ තැනක්. මේකට අදාළ වැලිගඩොල් ටික සපයා දෙන්නේ අම්මයි තාත්තයි. ඒ වැලිගඩොල් කියන වතරින් කියන නම් දෙක ඔබ විද්‍යානුකූලව හෝ වෛද්‍ය විද්‍යානුකූලව ගන්න. මම ඒ හැම වචනයක්ම දන්නවා. මෙතෙන්ද වඩුව අයනවා. වැලිගඩොල් තිබුණාට ගේ හදන්න බෑනේ. බාසුන් හැ කෙනෙක් එන්න වෙනවා. අන්න මෙතෙන්ද එන්නේ අර Tamanට කර්මානුරූප හදාගත්තා වූ අර මනෝලෝකයක්. තුන්වැන්නාගේ පැමිණීම කියන්නේ ඒකයි. දැන් මේකේ අර සිහින ලෝකයේ ක්‍රියාත්මකයි. ඒ සිහින ලෝකයේ ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි කාය නිර්මාණය වෙන්නේ. මේක තමයි වඩුවා විසින් ගේ හදනවා කියලා කියන්නේ. එතකොට අංග සම්පූර්ණ වෙනකොට මාස 9ක් ගිහින් අපිට නම් සතෙකුට නම් 2:00 සිට මාස 24 දක්වා. දැන් බිහි වෙන කාලය. බිහි වෙන කාලය ඊට පස්සේ මෙහාට ආවහම තමයි වෛද්‍යවරයා හෝ හෙදිය හෝ මේ බිහි වුණ දරුවාට මොකක් හරි තට්ටුවක් කරලා ප්‍රසාද පිහිටවන්නේ නැත්නම් මෙලොවකට සිහිය ගන්නෙ. එතකල් මනෝද්වාරේ ඉන්නේ. එතකොට තමයි කෑ ගහගෙන අඬාගෙන එන්නේ. දැන් දරුවා පැය 24න් 18ක්ම නිදා ගන්නවා. මෙහි ලෝකයක් නැහැ. ඔබ දැකලා තියෙනවද ඒ දරුවෝ ඩින්දෙන් hina වෙනවා, ගැස්සිලා ඇහැරෙනවා, බය වෙනවා, එක එක චරිත. උපතින්ම සමහර අයගේ මූණවර හරි ප්‍රියංකරයි. සමහරුන්ගේ කළු පාටයි. අම්මා දැකලත් නැහැ, තාත්තා දැකලත් නැහැ, මේ ලෝකේ hinaව සහ දුක උගන්වලත් නැහැ. තව එහෙනම් මොකක්ද අර hinaවෙන් පෙන්වන්නේ සතුට, බයෙන් පෙන්වන්නේ දුක? ඒක කොහෙන්ද ආවේ? මගේ ළඟ ඉන්නවා සොරතල්ලු ගානක්, එක සොරතලෙක් ඉන්නවා. රතිඤ්ඤා පත්තු වෙනවට බයයි. ගොරවන්න පටන් ගත්තාම කොහේ හිටියත් ළඟට ඇවිදින් තමයි ඉන්නේ. අකුණු සැරට බයයි. අනිත් ඔක්කොටම අකුණු සැර ගැටලුවක් නැහැ. ඌක ගොරවන එක. එහෙනම් මෙයාට එක්ක වෙඩි තබා ඝාතනය කරන්න ඇති, නැත්නම් අකුණක් ඇදීම යන්නේ ඇති. ඒ බය තමයි මතක් වෙන්නේ මේ. අන්න ඒ වගේ දරුවා නින්දට යනවා කියන්නේ ඉස්සර ලෝකෙට වැටෙන්නේ. කයෙන් මෙහෙ හිටියට වැටෙන්නේ අර මෙහෙ තව මෙහෙම මනෝලෝකයක් හදාන නිසා මේකට. ඒකේ පේන්නේ සතුටුදායක එකක් නම් ළමයා hina වෙනවා පේනවා. ඒකේ වෙඩි තබා ඝාතනය කිරීමක්, පිච්චීමේ යාමක්, වාහන අනතුරකින් මේ යාමක් නැත්තම් ඒ මොහොතකින් හෝ දැනගෙන ටිකක් දුක් විඳලා නම් මැරෙන්නේ ඒ මොහොතට වැටෙනකොට ගැස්සෙනවා. මෙන්න මේකයි ඇත්ත. ඉතින් මේ පිළිබඳ වසර 40ක අත්දැකීම් වල කතාන්දර 100ක් විතර කියන්න තියෙනවා. එහෙම කුඩා කාලේ සතුටින් ඉන්න දරුවෝ මගේ ළඟට ගෙනත් නැහැ. මොකද ඒගොල්ලොන්ට බය වෙන්න කාරණයක් නැහැ. නිකම් පිරිත් නූලක් ගැට ගන්නවා. එතකොට පන්සලට ආ වෙලාවක. නමුත් දරුවා බය වෙලා අඬන්න ගැස්සෙන්න පටන් ගත්තොත් වහාම කරන්නේ මගේ ළඟට එක්කලා එන එක. ඉන් එහාට මම පරිේශනයක් නම් පවත්තලා නැහැ. පිරිත් කියලා නූල ගැට ගහපු ගමන් එදයින් පස්සේ අර හීන ලෝකේ නැතුව යනවා. මේ හීන ලෝකේ කතාව ඊට පස්සේ අර කතාවට තව ටිකක් ගලපන්න වෙනවා. මොකද්ද? අර කේතුමති රෝහලට පැමිණි එයාගේ බලන්න දැන් එතකොට එයාගේ පුරුදු ආවා. එයාගේ රෝග ආවා. එහෙනම් කර්ම විපාක එනවා නේද පිටිපස්සේ? දිනු කරගත්ත ඥානයක් තිබුණා නම් එකක් වෙනවා. මම දුටුවා මේ ළඟදී Facebook කරහා සිඟිත්තෙක් බාහිර ලෝකේ හීන ලෝකයක් බාහිරෙත් හීන ලෝකයක් බව තේරුම් ගන්න වෙනවා කියලා කියනවා. ඒක මට තේරෙනවා. ඒ කියපු එක. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කියන කතාව තව ටිකක් දාස් වෙනකොට නැතු යයි. නමුත් අනිවාර්යෙන්ම ඉස්සර ජීවිතේ මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක හිටපු ගිහිගෙක් නැත්නම් හිමෙනමක් විය යුතුමයි. පුනර්භව සාධක පිළිබඳව මගේ ළඟ ලිපි ගොඩක් තියෙනවා. මේ ඔක්කොම කියන්නේ නැහැ මම. නමුත් තව එක කතාවක් දෙකක් මම කියන්නම්. මේ කාරණාව දැන ගැනීම සඳහා. ඔය
සමහර තරුණ මව්පියන් මව්වරු පියවරු නැත්තම් මව්වරු මට කතා කරලා කියනවා දරු සම්පත් බලාපොරොත්තුෙන් ඉන්නේ තාම දරුවෙක් නෑ කියලා. ඉතින් මං ඕකට මට මොකද ඕක කිව්වේ කියලා අහන්නේ නෑ මම. මම උන්ගේ වෘත්තීය ජීවිතය හොයලා බලනවා. බලලා කියනවා වෘත්තීය ජීවිතයේ අවිවේකයක් තියෙනවා මේකට හිත යොමු වෙන්න කාලයක් නෑ නිසා දෙන්නම එකතු වෙලා හවසට සුදු ඇඳුමක් ඇඳගෙන පූජා පවත්වන ස්ථානයකට ගිහින් ටික දවසක් ගත කරන්න කියලා. සතියක් දෙකක් මාසයක් යනකොට ගිහින් ඇවිදින් කියනවා ස්වාමීන් වහන්සේ දැන් නම් හරි කියලා. මේක මම කියන්න හේතුවක් තියෙනවා. මට හමු වෙනවා තැන කෙනෙක්. මේ කෙනා කියපු කතාවක් තියෙනවා. ලංකාවේ කොතන හෝ රෝහලක හදිසි වාහන අනතුරක් සිද්ධ වෙලා රෝහල් ගත කරලා දින ගණනක් ඉඳලා තමයි මේ යන්නේ. එතකොට ඒ තුවාලේ වේදනාවෙන් තමයි මේ යන්නේ. මිය ගිහින් හිටපු තැනක් දන්නවා අයා. ඒ ගැන කියන්නේ ඒ ශරීරයේ හැටි ඕනෑ ජනෙල් සිදුරකින් ඕනෑ තැනකින් රිංගලා යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඝන කයක් නෙමෙයි සිතුවිල්ල කියන එකනේ අර ඔය ඕපපාතික ප්‍රතිසන්දිය පරදත්ත උපජීවියා කියලා කතා කරන මනෝමය ලෝකය. ඉතින් මෙතෙන්ට දරු සම්පත් බලාපොරොත්තුව හිටිය අම්මා කෙනෙක් ඇවිදින් පුද පූජාවන් පවත්වලා දරු සම්පතක් ප්‍රාර්ථනා කරනවා. එතන හිටපු කෙනාට ආරාධනයක් හම්බ වුණා. ඒ ආරාධනය පිළි අරගෙන තමයි ප්‍රතිසන්දිය අරන් තියෙන්නේ. දැන් ඉතින් මම ඇහුව කාරණේ තමයි මට මගේ අත්දැකීම් වලට අනුවගත් කල අනිවාර්යයෙන්ම වාහන අනතුරකින් නම් තුවාලේ තිබුණ තැන කැලලක් තියෙන්නම ඕන. බැලුවම පැහැදිලිව කැලල තියෙනවා. එතකොට මොකද ඒ වෙන්නේ? දින ගාණක් වේදනාව ඉඳලා තමයි මේ යන්නේ. බෙඩිල්ලක් ඇදුනොත් හරි අත කැඩුනොත් හරි තව මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එතකොට දැන් මේ වේදනාවෙන් තමයි මේ යන්නේ. මේ වේදනාව තමයි මෞකසේදී ආ ඊට පස්සේ විඳින්නේ. විටින් විට. අනිත් වෙලාවට සතුට ඒකට අනුව තමයි දැන් අර වේදනාවට අනුව තමයි කයේ උපන් ලපේ නැත්නම් අර කැලල හැදෙන්නේ. මේක 99.9ක් සත්‍ය වුණ කතාවක් තොරතුරු මොකුත් හෙලි කරන්නේ නැහැ. නමුත් මේ කාරණාව කීවේ ඔය මෞකස ඉන්න දරුවා අම්මාගේ හැඟීම් වලට ප්‍රතිචාර දක්වනවා කියන එකේ තේරුම ඕක නෙමෙයි. ගින්දර වැදුනොත් කොස්සත්තක් ඇකිලෙන්නේ නැද්ද? ඒ සවිඥානිකවද? චට ගාලා පුපුරලා පිච්චිලා යනවා. එහෙනම් ඇකිලෙන්නේ නැද්ද? සැර වැදුනහම. අන්න ඒ වගේ අර මේ අවිඥානිකවම ප්‍රතිචාර දක්වීමක් තියෙන මවට පියාට මවගේ දැනෙන සීතල හෝ උණුසුමට අනුව. ඒක අවිඥානික ප්‍රතිචාරයක්. කියන්නේ ඒක අර සජීවී සෛල තියෙන නිසා දක්වන ප්‍රතිචාරයක් කරුණාම එකක් නෙවෙයි. ඒ නිසා සතුට දුක කියන කාරණාවල ප්‍රතිචාරයක් තියෙන්න පුළුවන්. නමුත් මේ අම්මගේ ලෝකේ නෙවෙයි දරුවාගේ ලෝකේ මේක දෙකක්. අම්මගෙන් ලබා ගන්න ආහාර ටික තමයි පිළිනල මාර්ගයෙන් හදාගන්නේ තමන්ගේ ලෝකය. ප්‍රසාද. ඉතින් ඊට පස්සේ මෙහාට එනකොට ඇහැක් කඩු නම් අතක් හීනී නම් තව කැලල් තියෙනවා නම් මේ සේරටම වග කියන්න ඕන කවුද? තමන් කළ කර්ම විපාක ඔය හම්බ වෙලා තියෙන්නේ. අන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් සහිතව බෝධිසත්වයන් වහන්සේ උපදිනවා. අය ඔක්කොම මොනවද? බුදුන්ගේ පුරුෂ ලක්ෂණ නෙමෙයි බෝධිසත් කාලයේ කරපු යහපත් ක්‍රියාකලාප වලට අනුව යහපත් ලක්ෂණ පිහිටියේ 32ක්. දැන් තේරෙනවද මේ කාරණාවේ තරම? මේ නිසා පළමුව ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වීම තුළ තමන්ගේ තේමාවට බවට පත් කරන්න ඕන රට ජාතිය සූරා කන හොරා කන කබාසීනියා කරන මිනිස්සු බාගෙට මරණ වැඩ කරන එක නෙමෙයි. කුඩු විකුණලා හරි මත්පැන් විකුණලා හරි යහපතක් සිදු වෙන්නේ නැහැ මිනිස්සෙකුට සමාජයට. ආණ්ඩුවට ආදායම් නම් තියෙන්න පුළුවනි. ඒකත් මහ ලොකු කැත වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. හොරසුරා ඒව නරකයි. අරවා නිලසුරා ඒව හොඳයි. ඒ වුන් සම්මත කරගත්ත නීතිය.
නමුත් බුදුදහමට අනුව ඔක්කොම සුරා නරකයි. ඇයි? මජ්ජ පමාදට්ඨාන. මත්වීම ප්‍රමාදයට පව්කම් කරලා තවදුරටත් පිරිහෙන පාරක් කරුණාම සුගතියක් හදලා දෙන්නේ නැහැ ඒකේ. අවුරුදු 20 ගණනක කාලෙදි මට මතකයි මගේ ආමාශයේ කිසියම් ආසනීපයක් හැදිලා ඒකට දේශීය වේදකෙන් දුන්නා මාත්තුවක් වශයෙන් මත්පැන් පොඩ්ඩක්. ඒ අරුණාම මත්පැන් හොඳයි කියලා කීර්තිමත් විද්‍යාඥයෙක් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමාවත් කියලා නෑ Tamanගේ පොත්වල පොඩ්ඩක් ගත්තත් ඒකට අදාළ මොළයේ තෛල විනාශ වෙනවායි කියලා තියෙන්නේ. ශරීර මොළයේ සය විනාශ නොවි ගත හැකි අඩුව මත්පැන් ප්‍රාණයක් නැත කියලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ බෞද්ධ නමෙන් ඉන්න බේබද්දන්ට ඔක්කොටම. තොප සියලු දෙනා රට සහ සසුන වනසන්නෝ මේ වැඩේ කරනවා නම්. බොන අය, පෙරණ අය, විකුණන අය තේරම. මේ ඔක්කොටම විපාක හම්බ වෙනවා. මම දවසක් පිටස්තර තැනක පාංශුකෝලයකට ගියා. ඇයි මට ආරාධනය කළවත් මම දන්නේ නැහැ. මොකද විහාරස්ථානයක් තිබේදී ආරාධනා කරන්න හේතුවක් තියෙන්න බෑ. නමුත් මොකක් හරි හිතවත්කමකට ගියා. ගියාම මොකද වෙලා තියෙන්නේ? පිච්චිලා මිය ගිහින්. මොකක් කළාද පිච්චිලා තිබෙන්නේ? ගලක් උඩ අරක්කෝ පෙරන්න ගිහිල්ලා බැරල් එක පොපුරලා. හරිනේ? එහෙනම් අර ගායිකා මාලනී බුලත් සිංහල සූරින් ගෙනත් ගායිකාවගේ පිම්පව් වෙනවා පිටිපස්සේ කියලා ගීතයක් තියෙනවා. ඒ නිසා පළමුව මේ සසර ගමනේ භයානකත්වයේ තේරුම් ගන්න පව් කරලා ගැලවෙන්න තැනක් අහසෙහි නැත පොළොවේහි නැත කොහෙවත් නැත පෘථග්ජන භාවයෙන් පරලෝ ගියාම. අන පළමු ශික්ෂණය සමාජයේ පවෙන් නිවත් වීම ඔය නිසා. පවට බය වෙන්න කියලා තියෙන්නේ ඒකයි. ඒකේ පාලනය කරන්න බුදුරජාණන් වහන්සේ නෙමෙයි කර්ම නියාමය. අනතුරුව මිනිසුන් අතර හෝ දෙවියන් අතර ජීවත් වෙන්න සැප විපාක අවශ්‍ය බැවින් පුණ්‍ය කර්ම. නමුත් සංසාරය කියලා කියන්නේ පවේ උපාදානය, පිනේ උපාදානය සහ ධානයේ උපාදානය. තථාගතයන් වහන්සේගේ විමසනා වච්චගත බමුණ අනික් ශාස්ත්‍රවරු උපන්තැන් කියනවා. ඔබ වහන්සේ සමහර අය උපන්තැන් කියලා අනිත් අය දුක් නැති කරගත්තා. ආශෝෂය කරගත්තා කියන වරුණා උපන්තැන් කියන්නේ නැහැ කියලා. මේකට උත්තරේ මා කියලා තිබෙනවා. උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත කෙනාට තමයි උත්පත්ති පනවන්නේ. එහෙනම් අර හදාගත්ත මනෝලෝකෙන් තමයි පරලෝ යන්නේ. එතකොට ඒක උපාදානිය තුළ හදාගත්තේ. දැන් පවේ උපාදානය කාමදුගතිය, පිනේ උපාදානය කාමසුගතිය, ධානයේ උපාදානය රූපාවචර රූපාවචර බඹලව සංසාරය. ඒ ගිහින් සංසුන් සෝයක ඉන්නව ඇරුණාම ඒක නිවන කියලා හිතනව ඇරුණාම බඹලව නිවන් දකින්න පාරක් නැහැ. රූපාවචර රූපාවචර. දෙවියන් ඒක නිවන කියලා හිතනව ඇරුණාම එතනින් එහාට වුන්ට ඕනකමක් නැහැ. අපේ රටේ දෙවියන් වෙලා නිවන් දකින්න ගන්නවට මට තේරෙන දේ මම කියන්නේ. මේ ලෝකේ මිනිස්සුන් මේ කයක් තියන්න දිරනවා ලෙඩ වෙනවා ඒකේ තියෙන සැප තියෙන මිනිස්සු බුදුබණට යොමු වෙන්නේ අර සැප මැත්තේ මැරෙන්න හදනවා. තව ටිකක් හොයාගන්න. එහෙනම් ඝන කයක් නැති ඝන කයක දිරීමේ දුකක් නැති දෙවියන්ට මොකටද නිවනක් ආයේ? ඔවුන් ඒ සැප විඳිනවා. අතාරින්න ඕන දවසට තමයි පින් ඉවරයි කියලා තේරෙන්නේ. කාම දුගතිය පැත්තට ගත්තාම ඔවුන්ට කියලා දෙන්න නුවණක් ඇති අය නෙමේ പ്രേතෝ භූතෝ සත්තු කියලා කියන්නේ. දැන් තේරෙනවද මේ හැම තැනකටම හොඳ හැදෙන්නෙත් මෙතනින් ගැලවෙන්න තියෙන්නෙත් මේ මගුල් සක්වල මිනිස් භූමිය කියලා. දැන් තේරෙනවද තථාගත බුදු පියාණන් වහන්සේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා මේක දුෂ්ට වූෂණ අටකට පස්සේ ලැබෙන ආවුෂණ සම්පත්තිය කියලා. මේ කියන දේවල් තේරෙන්නේ ඔය වගේ අත්දැකීම් සහිත කියන අයටනේ. ඔන්න මම ඔබේ ඉල්ලීම ඉටු කළා. කොහොමද? සංසාරේ භයානකකම. පවනරකයි එක විපාක විඳින්න වෙනවා. පින හොඳයි සසරෙන් ගැලවෙන්න බැරි නම් පෘථග්ජනයට ඒ නිවන් දකින්න නෙමෙයි ලෞකික සැප විපාක සඳහා. නමුත් සසර කියලා කියන්නේ පවේ උපාදානය, පිනේ උපාදාන, ධාන උපාදාන, ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්ම හැම එකේම.
කයක් පවතින්න සිත ඕන වුණාට සිත පවතින්න උපාදානය විතරයි ඕන වෙන්නේ මොකවත් ඕන වෙන්නේ නැහැ වස්තු. අර මම කියපු කතාවේ ප්‍රතිසන්දියට මාස ගණනක් ගත වෙලා තිබුණා. ඒ තමයි ශරීරය අතහැරුණා ප්‍රතිසන්දියක් හම්බුනේ නැහැ. දැන් ඒක ප්‍රතිසන්දියක්. ඒ මෞකසක ප්‍රතිසන්දියක් නුනට ඒක තමයි උපපාතික ප්‍රතිසන්දිය කියන්නේ. අගන්ධබ්බ කියලා වචනයක් හදලා පාවේ ඉන්නවා කියලා ඒ වචන වලින් කෙනෙක් ඉන්නවා කියන්න එපා. නමුත් ඒක ප්‍රතිසන්දියක් ඕපපාතික කියන්නේ ඒකයි. ඒක දවසක් වෙන්න පුළුවනි, මාස 7ක් වෙන්න පුළුවනි, අවුරුදු 100ක් වෙන්න පුළුවනි. නමුත් ඒ ලෝකේ අතහැරෙන්නේ නැහැ. මේකේ අත්දැකීම් වල ඊළඟ එක මම කියන්නම් වයෝවෘද්ධ භාවයටපත් වෙලා මිය ගිය කිසි කෙනෙකුට මේ අතීත ලෝකෙට යන්න බෑ මතක නැහැ. සියලුම දෙනා තරුණ කාලේ යම් යම් අනතුරුකින් මිය ගිය අය තමයි මේ ඉස්සර ජීවිතේ හිටපු තැන් සියල්ල කියන්නේ. ඒ නිසා බුදුවරු දැසින් මේ නෝනින් දැසින් දක පැහැදිලි කළා වූ පුනර්භව සංකල්පය භෞතික සාධක වලින් ඔප්පු කරගන්න බෑ විද්‍යාඥයන්ට කවදාවත්. අපිට මේක දැනගන්න ඕනෙත් මේ වැරදි වලින් අත මිදලා සසර ගමනක් තියෙනවා මේකෙන් නිදහස් වෙන්න මනුස්ස ජීවිතේ යොදා ගන්න ඕන කියලා තේරුම් ගන්න ඇරුණාම ඉන් එහාට පරිේශන පවත්තලා හොයාගත්තයි කියලා ලැබෙන දෙයක් නැහැ. ඒවා සත්‍ය සාක්ෂි වශයෙන් පිළි අරගෙන ඒකෙන් සසර ගමනේ භයානකත්වය තේරුම් ගන්න. ඊළඟ වචනෙට ගියාපුවම ටිකක් සසරින් මිදීමට මරණය කමටහනක් කරගන්න ආකාරය. දැන් ඉතින් මේ මරණය කියන වචනෙට සමාජය එකතු කරගත්ත තැන ඉඳලයි මට මේක කියන්න වෙන්නේ. මව් කුසෙන් බිහිවීම උපතය අනිත්‍යවත සංඛාරා පෙට්ටියේ ඉන්නේ මරණය. ඉතින් මේ මරණ පොළට එකතු වෙන්නා වූ ගිහි අනුශාසකවරු ස්වාමින් වහන්සේලාත් මරණ සති කියලා කියන්නේ කවදා හරි දවසක මැරෙන බව දැන් හිතන්න කියලා. එහෙමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. නමුත් මේ ඒක නෙමෙයි බුදු සමයේ මරණ සති භික්කවේ භාවේත අමතෝග දාමත පරියෝසානා කියලා කියන්නේ. එනිසා සසරින් මිදීමට මරණ සති භාවිතා කරන හැටි නම් මේක අහන්නේ මම මේක පැහැදිලි කරන්නම්. නමුත් ජීවිතාවසානයේ සිදුවෙන මරණය සම්මුති මරණය. කය අතහැරීම. ඒ මොහොතට ආපු චේතනාවට අනුව යනවා ඒ මොහොත විදර්ශනා කරගන්න ඕනක් කාටවත් නැහැ. කල්තියා හිත හිටියට ඒක හිතවිල්ලක් විතරයි. අපි අනිත් අය මැරෙනවා දැකලා තියෙන නිසා අපිත් මැරෙනවා කියලා දන්නව ඇරුණාම ඒක සම්මුතියක් නේ මව් කුසෙන් බිහිවන පුද්ගලයාගේ කය අතහැරීම. නමුත් මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සම්මුතියක් නෙමෙයි ආරි සත්‍යයක්. ඒකේ මේ පුද්ගලයා මීට වඩා පැහැදිලිව විවරණය කරනු ලබනවා. ඒ විවරණය කිරීමේදී මිනිස්සයා යනෝ මිනිසා යන මේ සත්වයා යනෝ ඝන කයක් තියෙනවා නම් සිත සහ කය දෙකක්. ඝන කයක් නැත්නම් මනෝමය කයක් කය සිතේ තියෙන්නේ. ඒක සිත විතරයි ඒක කොච්චර කිව්වත් රූප පෙවුනට. දැන් මේ සිත තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ සත්‍යය මව් කුසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන්නේ කය වුණත් ආහාර නැවත නැවත ගන්නකොට වැඩෙනවා කෙට්ටු වෙනවා වෙනස් වෙනවා ඒක ඔබට පේනවා ඇහැට. නමුත් අර සිත කියන එක මොහොතින් මොහොත ඉපදී නැතන වෙනස් එකක් කියලා පෙන්වලා තිබෙනවා. සිත උපදින තැන් ඇස කන නාසය දිවකය කියලා දොරවල් පහකින් සිත උපදිනවා කියලා පෙන්වලා තිබෙනවා. එතකොට උපදිනවා නම් ඇසෙන් කනට කනෙන් නාසයට දිවෙන් කයට සිත මැරෙනවා කියලා තේරෙන්න ඕන. මෙන්න මේ සිතේ උපදීම මැරීම තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම කියලා පෙන්වලා තියෙන්නේ. ඒ ජීවිතාවසානයේ මරණය නෙමෙයි ඒක එහෙමනම් කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු ස්කන්ධ නැමැති සමූහය හට ගන්නා කල්හි දිරණ කල්හි මිය යන කල්හි මොහොතක් පාසාම ඔබද උපදින්නේහිය දිරන්නේහිය මිය යන්නේහිය මේක පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ ඒකයි පෘථග්ජන කියන්නේ. මතක තබා ගන්න ඕන කාරණාව. ඒ වගේම මට හමු වෙනවා ලස්සන ගාතාවක් යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යං. ඔබට යම් විටක නුවණින් දකින්න පුළුවන් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ උදයව්‍යං කියන්නේ නිකම්ම හටගෙන නැතු වෙන එක නෙමෙයි. සසරක් හදන්න නැතුව
අනාගත ඵල උපදින්න හේතුවක් තියන්නේ නැතුව මරණය නුවණින් දකින්න පුළුවන්ද? එතකොට ඔබට ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදයක් ලබති පීතිවා මොජ්ජං. ඒකට තමයි නිවන කියලා කියන්නේ කියලා මේ ගාථාවේ තියෙනවා. එහෙනම් අපි මරණය කමටහනක් කරගන්න හැටි අර ජීවිත අවසානයේ මැරෙනවා කියලා මෙහෙන් හිත හිතා ඉන්න එක නෙමෙයි. ඒක කවුරු හරි හදපු ලොකු වරදක් මේ සමාජයේට. මම කවදා හරි මැරෙනවා කියලා හිතන්න කියලා ඔය මඟුල්ලුස්සොලිත් කියන්නේ. නෑ තථාගතයන් වහන්සේ වදාරනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්ලි, දිරණ කල්ලි, මේ යන කල්ලි මොහොතක් පාසා කනේ කනේ තං උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. අන්න බුදුදහමේ කණික මරණ. ස්කන්ධ උපදිනවා, දිරනවා, ඒකට කාලයක් නැහැ. ක්ෂණයක් සහ මැරෙනවා. මේකට උපමාවක්වත් කරන්න බෑ කියලා පෙන්නනවා. දැන් මෙහෙම මරණයක් සිදු වෙනවා අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ පුංචි කාලේ අපිට කයක් තියෙනවා මේ මම මැරෙනවා කියලා කය අතහැරීමට අපි කල්පනා කරන්නේ. ඔන්න නුවණස මෙහෙවනකොට තේරෙනවා තථාගතයන් වහන්සේ වදාළ මේ කයසිත දෙකට බෙදා කරන විග්‍රහය. සිතේ දුක සතර වෙනස් වීම වලට අනුව කයේ ස්වરૂපය වෙනස් වෙන බවත් ඔබට තේරෙනවා. ඒ කයේ කර්ම චිත්ත ඍතු ආහාරත රූප උපදින ආකාරය. නමුත් ඒ කයේ රූප නෙමෙයි පංචස්කන්ධේ රූප කියන්නේ කියන එක ඊළඟට ඉගෙන ගන්න ඕන. මේක තමයි මෙතන තියෙන විශාලම පැටලිල්ල අපේ අයට. ත්‍රිපිටක සූත්‍ර විශේෂයෙන් සලායතන වගේ කන්දක වගේ සූත්‍ර කියවලා ගලප ගන්න බැලුවා නම් මේක හදා ගන්න පුළුවන් වෙනවා. එතකොට අන්න එහෙනම් අපි පුද්ගලයෙක් වශයෙන් අම්මා තාත්තා දුව පුතා ගියා පැවිද්දා කියලා කතා කළාට මේ හැම දිනාටම ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම නම් වූ ෂණික උපතක් මරණයක් තියෙනවා. ඒ මරණයට සති නෑ අපට. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ මේ මරණය තේරුම් අරගෙන මරණ සති භාවිතා කරන්න. ඒ මරණ සතියෙම නිවනට බැසගත්තේ වෙයි, නිවන කෙලවර කොට ඇත්තේ වෙයි. ဒုတိ ය මරණ සති සූත්‍රය මම මේ මාලිකාවේ කියලා තියෙනවා මීට පෙර. ඒ සූත්‍රයෙන් ගන්න නැතුව අද පැහැදිලි කරන්නම්. ඒ එක ක්‍රමයක් මේ පත්‍රිකාවේ සඳහන් ආකාරයට මරණය කමටහනක් කරගන්න ආකාරය. කමටහනක් කියන වචනයෙන් හිතන්න එපා අර මරණයෙන් පස්සේ එක දින, දෙවෙනි දින, තුන්වෙනි දින, හත්වෙනි දින ආදී වශයෙන් ශරීරය දි รา යන හැටි කල්පනා කර ඉන්න කියලා. ඒක පෘථග්ජනයින් සඳහා තියෙනා වූ පිළිකුල වඩන සමතයන්. එවෙන් කර්ම යටපත් වෙනවරම කර්ම ෂේ වෙන්නේ නැහැ. දැන් මේ කර්ම පාප කර්ම රැස් කළත් උපාදානය, පුණ්‍ය කර්ම රැස් කළත් උපාදානය, ධාන කර්ම රැස් කළත් උපාදානය නිසා තමයි සතර ගමන ඇවිදින්නේ. එහෙනම් මරණ සතියේදී වෙන්න ඕන මොකද්ද? උපාදානෙන් මිදීම වෙන්න ඕන. උත්පත්ති පනවන්නේ උපාදාන තහිත කෙනාට උපාදාන රහිත වෙන්න ඕන. ඒක තමයි කර්මස්ථානය වෙන්න ඕන. උපාදානෙන් ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් නොවි අවසන් කරන්න අපට පුළුවන්කම තියෙන්න ඕන. ස්කන්ධ පංචකය පිළිබඳ විග්‍රහයට ගියාපුවම ඒක පිළිබඳව රටේ තොටේ පවතින මතිමතාන්තර පොත්පත්වල උගන්ලා තියෙන කාරණාත් එක්කලා මේක කරන්න බැරි වැඩක් වෙලා තියෙනවා. මොකද මේ පිළිබඳව විමසුම් නැසින් බලන්නේ නැති නිසා. නමුත් ඒවට හේතු ඕන තරම් තියෙනවා ඒකේ. විමසුම් නැසින් බලන්න. එතකොට අපට හොයාගන්න පුළුවන් වෙනවා අපි මේ ජීවත් වෙන ගමනේදී නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට යනවායි කියලා. අඩියෙන් අඩියට පියවරක් ගමනක් යන්න ගියාම යන්නේ පියවරෙන් පියවර වගේ උදේ පටන් ගත්තාම රැය වෙනකොට අරමුණෙන් අරමුණට යනවා. ස්කන්ධ පහෙන් පහට ඉපදි මෙරි යන ගමනක් මේ ජීවිත කාලය තුල. මේ කය තුල. කය අතහැරුණොත් ස්කන්ධ පහේ ඉපදි මෙරීම අර මනෝලෝකයක් තියෙනකොට එක්ක උපපාතික ප්‍රතිසන්දියක නැත්නම් ඒ පවට බිනට ධානයට අනුව තවත් තැනක ඒත් පංච උපාදානස්කන්ධය තමයි. මන්දයත් තථාගතයන් වහන්සේ බාලපඬිත සූත්‍රය වැනි සූත්‍රයක දෙවියෝ සක්කායෙන් මිදලා ඉන්නවයි කියලා කීවට උන්ට තේරුණායි කියලා තියෙනවා අපි මේ සක්කාය තුල හේවත් පංච උපාදානස්කන්ධය තුල ඉන්නේ කියලා.
ජීවිතය අතහරින්න උගන්වන සූත්‍රයක් තියෙනවා ගිලාන කියලා. ඒකේ අතහැරගෙන යනකොට බඹලව ප්‍රාර්ථනා කරන්නටත් එපා. ඒකෙත් තියෙන සක්කායවත් පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා. අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ පංච උපාදානස්කන්ධෙන් මිදලා නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුකින් මිදුණ තැනක් නැහැ. දුක ඈත් වෙලා යට වෙලා විතරයි ඒගොල්ලොන්ගේ. එතන දුක තියෙනව නෙමෙයි. ආපහු පුනර්භවයට ආපුවම ආයෙත් මේ හදාගත්ත ලෝකේ කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න. මේක බාහිර දේ උදව් වෙන්න හදාගත්ත ලෝකය Tamanට අයිති ආවෙනික ලෝකයක්. අන්න මේකේ මේ බාහිර ප්‍රසාද වගේම මේවා ආශ්‍රයෙන් හැදුනා වූ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයටනේ බාහිර ආයතන කියන්නේ. ඒවා බාහිර ඒවා කියන්නේ එළිය තියනවා කියන එක නෙමෙයි. ඒවා ආශ්‍රයෙන් ඇසේ, කනේ, නාසයේ, සිතුවිල්ල පහළ වෙන එකට තමයි බාහිර ආයතන කියන්නේ. ඇසේ, කනේ, නාසයේ උපදින සිතට තමයි ආධ්‍යාත්මික ආයතන කියන්නේ. ආධ්‍යාත්මික ආයතන හය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඇයි? මේ කය අතෑරුණාට ආධ්‍යාත්මික ආයතන හිතේ තියෙන. එහෙනම් ඒ හදාගත්ත ලෝකෙට යන්න ඕන. සතර ගමන නිමා කරන්න ආධ්‍යාත්මික ආයතන හය හිස් වෙන්න ඕනේ. රහතන් වහන්සේට හීන පේන්නේ නැහැ කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන හය හිස් වෙලා කියන එක. එතකොට හදාගත්ත ලෝකයක් නැත්තම් යන්න පරලොවක් නැහැ නේ. මෙන්න මේ කාරණා අපි තුල මේ පිළිබඳව අත්දැකීම් තියෙනවා. නමුත් අදාළ මාතෘකාවක් දෙන්න ඕන මතුවෙන්න. ඒ නිසා විවිධ මාතෘකා ඉදිරිපත් කරන එක හොඳයි. අපි ළඟ තියෙන දේවල් ඔක්කොම සමාජයට ගන්න පුළුවන් එතකොට. එතකොට තවත් කෙනෙකුට මේවා පැහැදිලි කරන්නත් පුළුවන් නේ. බොහෝ දෙනාට මේවා පැහැදිලි කරගන්න සාක්ෂි නැතුව නේ ඉන්නේ. හරි. එහෙනම් අපි අර පෘථග්ජන පුද්ගලයාට තමයි පව්පින් දෙක පෙන්නලා පවෙන් ඉවත් වෙලා ජීවිතේ ලෞකික වශයෙන් සපවත් කරගන්න කියන මාර්ගය පෙන්වන්නේ. දැන් ඒකෙත් දෙවියන් අතර බ්‍රහ්මයින් අතර මිනිසුන් අතර සසර ගමන නිමාන නැහැ. මන්දයත් උපාදානය නැමැති වැරද්ද කරන නිසා. දැන් මේ මරණ සතිය භාවිතා කරන්න ඕන උපාදානයෙන් මිදීම සඳහා. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් දැන් අර පංච උපාදානස්කන්ධය තියෙනවා කියන්නේ බඹලව. එතකොට එතන පඨවි ආපෝ තේජෝ තියෙනවා කියන එකද? අර ඕපපාතික ප්‍රතිසන්දියේදී ඕනෑම සිදුරකින් යන්න පුළුවන් කියන එකේ තේරුම එතන ඝනකයක් තියෙනවා කියන එකද? නෑ. නමුත් එතනත් රූප තියෙනවා. ඒ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ නෙමෙයි. අන්න ඒක අපි මේ ඝනකයේ පඨවි ආපෝ තේජෝ රූප වෙනයි, පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ රූප වෙනයි කියලා ඉගෙන ගන්න. මේක කලවම් කරගත්ත ඔතක් නේ අපිට මේ වනපත කියලා තියෙන්නේ. ගොඩ එන්න බැරි එකනේ. දැන් බලන්න. ඇසට හම්බ වෙන්නේ රූප. කනට හම්බ වෙන්නේ ශබ්ද රූප. නාසයට. එතකොට රූප හයක් නේ. ඒ රූප කියන්නේ ඉස්සරහා තියෙනව නෙමෙයි. ඒවා උදව්වෙන් සිතේ පහළ වෙන රූපේට රූපේ කියන්නේ. ඇසේ නම් රූපේ, කනේ නම් ශබ්ද රූපේ. ඒක සිතුවිල්ලක්. ඔබට පේන්නේ සිතුවිල්ල රූපයක් වශයෙන්. ඒකේ පඨවි ආපෝ තේජෝ නැහැ. මතක තබා ගන්න. ඒ සිතුවිල්ල තමයි ඔබ පෙර පරිදි ඔබ පුරුදු කරගත්ත පරිදි තරහෙන්, බයෙන්, සැකෙන් ඒවා එතෙන් එනවා පුරුදු කරගත්තාම විඳින්නේ, විඳවන්නේ. ඒ සිතුවිල්ල තමයි ඊට පස්සේ රූප සංඥාවක්, ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක් වශයෙන් හඳුනන්නේ. ඒකට අනුව තමයි ඒකට අදාළ චේතනා එකතු වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර අතර ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ පහළ වෙනකොට අපි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කතා කරනවා. විඥාන කියන එකේ තේරුම අර වැඩ හතර හඳුනාගත්තා. එයාට හඳුනාගෙන මේ යන්න තියෙන්නේ. මතක තබා ගන්න. එතකොට මෙන්න මේ අරමුණු රස විඳින්න ගියාපම මේවත් එක්කලා මිනිස්සු ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. අන්න එතකොට ඒ ඇලීමකට ගැටීමට රූපයට තියෙන තණ්හාව රූප තණ්හාව, ශරීරයට තියෙන තණ්හාව නෙවෙයිනේ. ශබ්දයට තියෙන තණ්හාව ශබ්ද තණ්හාව. මෙසේ ගන්ධ රස ස්පර්ශයට ඇලීම් ගැටීම් ඇති කරගත්තාම ඒවට කියන්නේ කැමැති පරිදි හදාගන්න බැවින් කාම තණ්හා. කාම තණ්හාව තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා තණ්හා හයකට බෙදෙන්නේ. අපිට තියෙන්නේ ඒක. ඊට එහාට හොයන්න ඕනේ නැහැ භව විභව ගැන. තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති බවන් තව විඳින්න ඕනකම තියෙන නිසා තමයි කාය අතහැරෙනකොට එහෙනම් ඉස්සරහට හම්බ වෙන්නේ. එයාට හැප තියෙනවා නම් එයාට ඕන නම් හදලා දෙයි අඩුව විසින් ගේ.
ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය අන්න කර්මස්ථානයේ ඕනකම තියෙන ඒ තණ්හාව නැති කරන්න අවශ්‍ය මාර්ගයට යන්න. එතකොට රූප කියලා ශරීරය ගත්තාම තණ්හායකට ගලපන්න බෑ. නමුත් රූප කියන්නේ අරමුණ කියලා ගත්තාම චක්කු ලෝකේ පී රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජති. උප්පජ්ජමානෝ උප්පජ්ජති. ඇහි උපදින තණ්හාව රූපේ මුල් කොටගෙන රූප අරමුණ මුල් කොටගත් ඇලීම රූප තණ්හාව. ශබ්ද අරමුණ මුල් කොටගත්තක ශබ්ද තණ්හාව. එහෙනම් එතකොට ලස්සනට ගැලපෙනවනේ. ඒක සංයුත්තනිකායේ සලායතන වර්ගය සහ කාන්තක වර්ගය පැහැදිලිව නිරීක්ෂණය කරොත් එහෙම මේක ගලප ගන්න පුළුවෙනි. තව ඉතින් සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා මට මෙතන ඒ සඳහා කාලය ලැබෙන්නේ නැහනේ. හරි. දැන් තේරුම් ගන්න ඕන කාරණාව මේ ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා අල්ලාගෙන නැසෙන එක උපාදානයේ විවසන් වෙන එක. එතකොට ඒක කන්දහනම් උදයව්‍යයක් නෙමෙයි. ස්කන්ධ පංචකයෙන් දේ අල්ලාගත්තාම ඒතම් මම හේතු හමස්මෙන් ඒසෝ මේ අත්තා වශයෙන් නැසෙනවා. එතකොට සතර උපදින්න හේතුවක් ඉතුරු වෙනවා තණ්හානුසයට. එතකොට මරණ සතියක් නැහැ පමාද සති. නමුත් මේ ස්කන්ධ පංචකේ තථාගතයන් වහන්සේ වදාහරනවා අනිදුක්ඛානාත් වශයෙන් බැලීමේදී උපාදාන නොවි අවසන් වෙනවා. උපාදාන නොවි අවසන් වීමට තමයි මේ මරණ සති කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපට මේක තේරුම් ගත්තයින් පස්සේ හැම මොහොතකදීම අනිත් කටයුතු කරන ගමන් අනිත්‍යයත් එක්කලා තමන් අමුතු සිහියකින් යුක්ත වෙලා ඉඳලා හේතු ඉතුරු නොකර අවසන් කිරීම සඳහා ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් මරණය සතර දුකින් මිදෙන කර්මස්ථානයක් වෙනවා. අර ဒုတိ ය මරණ සති සූත්‍රයේ පෙන්වන්නේ දවල් රැ කොයියම් මොහොතක මැරෙන්න පුළුවනි අකුසල් තිබුණොත් ප්‍රතිසන්දි ගන්න වෙන්නේ. ඒ අකුසල් වලින් මිදෙන්න නැත්නම් උපාදානයෙන් මිදෙන්න මරණ සතිය භාවිතා කරන්න කියලානේ තියෙන්නේ. දැන් අකුසල් කියන්නේ උපාදාන එහෙනම් උපාදාන නොවි අවසන් කිරීම පංචස්කන්ධයගේ ඉපදීම මැරීමයි. උපාදාන වී අවසන් වීම පංච උපාදානස්කන්ධයි. එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඉතින් මේක අතුරු පැහැදිලි කිරීමට අනුවගත් කල මෙතන විස්තර කරන්න කාලේ ටිකක් මදි වෙනවා මදි වුණා. එබැවින් අපේ සූත්‍ර දේශනාවල මේක ගොඩක් තියෙනවා. අපේ කරුණු පැහැදිලි කිරීම වල. ඒ නිසා මේ தත්වයන් තේරුම් අරගෙන සසර ගමන නිමා කිරීමට ඔබ විසින් කළ යුත්තේ කුමක්දයි ඔබ වටහා ගන්න. ඒ කරුණු පැහැදිලි කරන දේශකින් වහන්සේලා ඇසුරින් ඔබට ලැබෙන මේ අවබෝධය සුතමේ ඥානය. ඔබ අනතුරු මේක විතර්ක ਵਿਚාරණය කරලා බලපුවහම ඇත්ත කියලා තේරෙනකොට ඔබට ලැබෙනවා චින්තාමය ප්‍රඥාව. දැන් ඉතින් ස්කන්ධ පංචකයේ ආත්ම දෘෂ්ටියෙන් දුරු කිරීම සඳහා නැවත නැවතත් වඩන එකට කියනවා භාවනාමය ප්‍රඥාව. එhmenan අන්තිමට ගත්තාම විදර්ශනා කියන්නේ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය. ඒ මරණ සතියකින් තියෙන්නේත් ඒක තමයි. අල්ලා ගැනීමෙන් අවසන් වීම නිත්‍ය සුඛ ආත්මයයි අල්ලා නොගැනීමෙන් අවසන් වීම තැනට අපි දිනු කරපු 100ක් ගේන්න වෙනවා. ආනාපාන සතිය පටන් අරන් ස්මෘතින්ද සිහිය ගේන්න වෙනවා. ඒක පසුව පැහැදිලි කරන්නම් අපි තවත් දවසක. එබැවින් මෙන්න මේ කරුණු තේරුම් අරගෙන සසර පෘථග්ජන පුද්ගලයාට නිමාවක් නැහැ. ඒ පෘථග්ජන පුද්ගලයා මේ ලෝකේ තියෙන කාරණාවල සැලෙනවා ගැටෙනවා. එහෙනම් ඒ අනුව අටලෝ දහමේ දුක කොතනින්වත් නිදහස් නැහැ. ඒ යුගවල උපදින්නව කරදර විඳින්න වෙනවා. අඬන දොරන්න වැළපෙන්න සිද්ධ වෙනවා. නමුත් සිත හදා ගන්නකොට අටලෝ දහම අපට කරන්න ඕන තරදනයක් නැහැ කියලා තේරෙනවා. එදාට දුක නැති වූ තැන මෙහෙදිම හම්බ වෙනවා. ඒක ආධ්‍යාත්මික ලෝකයක් නැතුවම සසර ඇවිදින්න සතෙකුත් නැහැ. එතකල් තමයි සතා හිටියේ. ඒ කියන්නේ සතා කියන්නේ පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ උපාදාන විපාක කරනවා. උපාදාන නැතුවම හම්බ වෙනවා ඇත්ත තත්ත්වයක්. පෞද්ගලික හදාගත්ත හිතේ විපාක තියෙන්නේ පොදු සිතට කියනවා ධම්මකාය කියලා. බුදුන් දකින්නවා කියන්නේ මේක තේරුම් ගන්න එක. සතර ගමන කෙලවර වෙනවා කියන එකේ මොකවත් නැති තැනකට යනවා නෙමෙයි. දුක් ටික නිදහස් වීමක් කියලා පෙන්වලා තිබෙනවා. අදාළ කරුණු තේරුම් ගන්න අවශ්‍ය නුවණ ලැබේවා. ඉහාත්ම වශයෙන්ම ලබාගත් ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්නට හැකි අවබෝධය ලැබේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දානය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොතුහැර ශාඛාවේ සේවයේදී සිටියදී 2001 ජූනි මාස 20 වන දින හදිසියේ මියගිය නිහාල් ජයසාන්ත මහතාගේ බිරිඳ විසිනි.
මෙම උතුම් කුසල ශක්තියේ බලයෙන් සතර වසර තුර එතුමාට මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමා ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරමින් අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරගෙන ඒ ජීවිත සුවපත් කරගෙන මතු උපදිනා භවයකදී මිනිසත් ලබා මේ ගෞතම සසුන තුලම සදහම් අවබෝධ කරගෙන දුකින් මිදෙන මඟ හෙළි කරගෙන නිවන සැනසෙන මංපෙත් හෙළි කරගන්න හේතු වේවායි කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පොතු හැරසාවේ ශාඛාවේ සේවය නියුතු කාර්ය මණ්ඩලයේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් බුරුසේගොඩ විද්‍යාලයේ කාර්ය මණ්ඩලයටත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සඳහාත් මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් චතුස්සත්‍ය අවබෝධය සඳහාත් මෙම කුසල ශක්තිය හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. එතනින් එහා පැත්තට සසරක් ප්‍රාර්ථනා කරන්න එපා. තේරුම් අරගෙන ප්‍රඥාව දිනු කරගන්නවා ඇරුණාම. වර්තමානයේ රටවාසී ලෝකවාසී ජනතාව මුහුණ දෙමින් සිටිනා වූ දරුණු අසංගත රෝගයෙන් මිදීම සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා සුභවාදී ප්‍රාර්ථනාවක් කරනවා. අවංකව සහයෝගය දීලා මෙදෙන්න උත්සාහ කරමු අදාළ නීති පිළිපැදලා. ලොවට උතුම් චතුස්සත්‍ය ධර්මයේ දේශනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලය පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එතුමිය පැතු පරිදි ස්වාමි පුරුෂයා ඇතුළු ඥාතීන්ට පින් අවශ්‍ය නම් අනුමෝදන් වේවා. සසර වස්තුනතු අකල් මරණයකට නොපැමිණේවා. අනුග්‍රහක වගේම මතක් කළා වූ සියලු දෙනා ධර්ම ශ්‍රවණය තුළ කරුණ පැහැදිලි කරගෙන සසර බය දැකලා එයින් මිදෙන්න කටයුතු අනුගමනය කරත්වා. අනුග්‍රහක බෞද්ධයක් වශයෙන් කටයුතු කළා වූ ඔබතුමියටත් මේ සදහම් කරුණ වටහා ගැනීම තුළ ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන මංපෙත් විවර කරගන්නට හේතු වාසනාව වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරා සුකී දීගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං